समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද මේ සන්ධ්‍යායාමයේ අපේ පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව බුද්ධපුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වේලාවක් ඇහුම්කම් දෙන්න. අද මේ උතුම් පින්කම සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන්නේ නවසීලන්තේ ඕක්ලන්ඩ් නුවර පදිංචි මදුෂිකා වෙදාරච්චි මහත්මිනිය, ධනුෂ්ක ගුණසේන මහත්මාණන්, එවැගේම යුවින් අනුසස් පුතණුවන්. මේ උතුම් පින්කමේදී මූලික අරමුණ වන්නේම යුවින් අනුසස් පුතණුවන්ට ආශිර්වාද ලබා ගැනීම, ආශිර්වාදයක් සලසා ගැනීම සඳහා තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. අමතරව දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට, සහෝදරයින්ට ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දේශනාව ශ්‍රවණය කරන හැමෝටම වගේම පින්කම සංවිධානය කරගනිද්දී සම්බන්ධීකරණය කරපු ඉතාලියේ ජීවත් වෙන ජනනී මහත්මියට ආශිර්වාද කිරීමත්, නවසීලන්තේ ශ්‍රී ලංකාරාම මහාවිහාරයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් ඔබ හැම දෙනාටමත් ආශිර්වාද කිරීම මේ උතුම් පින්කමේදී සිද්ධ කරනවා. ඉතින් මේ පින්වත් පිරිස ඇත්තටම පසුගිය 30 වෙනිදාටයි මේ ධර්ම දේශනාව යොදාගෙන දින වෙන් කරවාගෙන තිබුණේ. නමුත් අප කාර්යබහුල වෙච්ච නිසා ඒ අවස්ථාව අද දක්වාම කල් දාන්නට සිද්ධ වුණා. ඒ නිසාම දවස් ගණනාවකට පස්සේ තමයි අද සද්ධර්ම දේශනාවක් බුද්ධපුතුන් මුහුණු පොත ඔස්සේ සිද්ධ කෙරෙන්නේ. ඉතින් ඔබ හැම කෙනෙක්ම ඊටාම ශ්‍රද්ධාවෙන් මේ සද්ධර්ම දේශනාව සමග එකතු වෙලා ඒ යුවින් අනුසස් පුතුණුවන් ඇතුළු ඒ පින්කමේ දායකත්වය ගත්ත පින්වත් පිරිසගේ ඒ පවුලේ හැමෝටමත් ආශිර්වාද කරමින් ඔබ හැම දිනාටමත් මේ සද්ධර්ම දේශනාවේ අනන්ත ආශිර්වාදය සලසා ගන්නට කියලා සිහිපත් කරනවා. ඒ වගේම මේ වසංගතයෙන් පීඩා විඳින ඔබ හැම දිනාටම සියලු දෙනාටම ආශිර්වාද කරමින් නිරෝගී සුව සහ රැකවරණය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් නියගියපු සියලුම ලංකාවාසීන්ට, ලෝකවාසීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් අපි මේ උතුම් පුණ්‍ය කර්මයේදී සිදු කරනු ලබනවා. ඒ නිසා පින්වතුන් හැම කෙනෙක්ම ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සද්ධර්ම දේශනාව නිමා වෙනකන් ශ්‍රවණය කරන්නට කියලා මම ඔබට මෙත් සිතින් සිහි කරනවා. අද අපි වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ අන්තර්ගත වෙන තව වටින ධර්ම මාතෘකාවකට අපේ අවධානය යොමු කරනවා. අද අපි ආරම්භ කරන්නේ මානය පිළිබඳව සාකච්ඡාව. දේශනා කිහිපයක් ඇසුරු කරගෙන සිද්ධ වේවි. අද මානය පිළිබඳව අපේ රේරුකාණේ මහා ස්වාමින් වහන්සේ තථාගත ධර්මයට අනුව සිද්ධ කරපු උතුම් ධර්ම විවරණය අපි පළමුවෙන්ම අපේ අවධානයට යොමු කරනවා. සයමාන, සදෘශමාන, හීනමානයයි
මානය ත්‍රිවිධ වේ. අපේ තථාගත දේශනාවේ ඔබ මේ වෙනකොටත් දන්නවා මානය කොටස් 3කට බෙදලා දක්වලා තියෙනවා. ඒ තමයි සෙය්‍යමාන, සදුෂමාන, නැත්නම් සදිසමාන, හීනමාන කියලා කොටස් 3කට. අපි බලමු මේ මානයන් තුනේ අර්ථය මොකක්ද කියලා. තමා විසින් තමා ධ්වජයක්සේ උසස් කොටද අන්‍යයන් පහත් කොටද සිතා යුක්තියට, ධර්මයට, ගරු කළ යුත්තන්ට අගරු කරන නොනැමෙන ස්වභාවය සෙය්‍යමානය යයි. සෙය්‍යමානය කියලා කියන්නේ මොකටද? තමන් හරියට කොඩියක් වගේ ඉහළට ඔසවා තබලා අනික් සියලුම දෙනා සියලුම දේවල්, නීතිය, යුක්තිය, ධර්මය, සාධාරණය, මේ ඔක්කොම ගරු කළ යුතු මේ ඔක්කොම දේවල් පහත් කරන සුළු ස්වභාවය, හෙලා දකින සුළු ස්වභාවය, තමන් ඉහළට ඔසවන සුළු, මතු කරන සුළු ස්වභාවයට තථාගත දේශනාවේ උගන්වනවා සෙය්‍යමාන කියලා. දැන් මේ චෛතසික ධර්මය අපි ඕන කෙනෙක්ගේ ගාව එන්න පුළුවන්. තමන්ට ධනෙ තියෙනකොට, බලය තියෙනකොට තමන්ට ඒ ඔස්සේ මානයක් එන්න පුළුවන්. මම හරි උසස් කෙනෙක් කියලා. මම හරිම බලගතු කෙනෙක් කියලා. ඒකෙදි ඒ තමන් හරි බලගතු කෙනෙක් කියලා සිතුවිල්ල ඇති කරගන්නවා විතරක් නෙමෙයි ඇත්තටම. එදි සිද්ධ වෙන නරකම දේ තමයි, අයහපත්ම දේ තමයි එහිදී සිද්ධ වෙන අනෙක් සියලුම දෙනා ඒ මානයෙන් ඉදිමුණාට පස්සේදී පහත් කරනවානේ. පළවෙනි එක තමයි යුක්තියට, නීතියට එයා ගරු කරන්නේ මානයෙන් ඉදිමුණාම. දැන් අපි දකින්නේ අපේ රටේ නේද? බලගතු පුද්ගලයෝ පාරේ රථ වාහන නීතියට අනුගතයිද? බලය තියන අය, දේශපාලනික බලය හෝ වෙනත් සමාජ ආර්ථික බලයක් තියෙන අය රථවාහන නීතියට, පාරක ඒකට අනුගත නැහැ. ඒකට අවනත වෙන්නේ නැහැ. ඒකට ගරු කරන්නේ නැහැ. මොකද ඔවුන්ට තියෙනවා අදහසක්. අපිව නවත්තන්න කවුද ඉන්නේ කියලා. අපිට දඬුවම් කරන්න, අපිට දඩකොල දෙන්න කවුද ඉන්නේ? අපි තමයි නීති හදන්නේ, අපි තමයි පාලනය කරන්නේ කියන හැඟීම දේශපාලනික හෝ වෙනත් බලයක් තියෙන බොහෝ දෙනෙකුට ඇති වෙනවා රටේ නීතිය සම්බන්ධව. ඒක ඇති වෙනවා. ඊළඟට ඕන තැනකට ගියාට පස්සේදී ඒ තමන් උසස්ය කියන හැඟීමෙන් හිස උදුම්ම ගත්තට පස්සේදී පොලිමක ඉන්න කැමති වෙන්නේ නැහැ. බොහෝ අය පේලියට ගමන් කරද්දී ඒගොල්ලෝ සමහර විට ඒගොල්ලෝ වෙනුවෙන් වෙනත් පොලිමක්, වෙනත් පාරක් හදා ගන්නවා තමන්ට ඉදිරියට යන එක. බැංකුවේදී දකින්න පුළුවන්, ඒක රෝහලේදී දකින්න පුළුවන්, මේ කාලේ නම් වැක්සින් එක දෙනකොට දකින්න පුළුවන්. බලගතු අය ඒ බලය පාවිච්චි කරගෙන ඉස්සරහට පනින හැටි, සම්මතයට පටහැනිව වැඩ කරන හැටි. දැන් මමත් පිළිගන්නවා මේ කාලේ එන්නත් ලබා දෙද්දී වෛද්‍යවරුන්ගේ පවුල්වල අයට නේද, පවුල්වල අයට අනිවාර්යෙන්ම එහෙම ප්‍රමුඛතාවයක් දිය යුතුයි. ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අයට. මොකද හේතුව මේ ඔවුන්ට අනිවාර්යෙන්ම විශේෂ අවස්ථාවක් දීලා ඒක ලබා දිය යුතුමයි. නමුත් අනිත් සියලු දෙනා යම්කිසි විධිමත් හදන පටිපාටියක් ඔස්සේ තමයි ඒ අවස්ථාව, තමන්ගේ අවස්ථාව ලබාගත යුතු වන්නේ. නමුත් මානයෙන් හිස උදුම්ම ගත්තු කෙනෙක්, මානයෙන් හිස උමතු කරගත්තු කෙනෙක්
හැසිරෙන්න පුළුවන් ස්වභාවය තමයි මම උසස් කෙනෙක්, මම බලවත් කෙනෙක්, මට ඕනිම එක්කෙනෙකුට කතා කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මම තමයි මෙතන පළවෙනියා වෙන්න ඕනි කියන හැඟීම. එතකොට යා නීතියට අවනත වෙන්නේ නැහැ. යුක්තියට අවනත වෙන්නේ නැහැ. සාධාරණත්වයට අවනත වෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා සෙය්‍යමාන කියලා. ඒ කියන්නේ තමන් දජයක් වගේ, තමන් කොඩියක් වගේ මනසින් තමන්ව ඉහළට ඔසවගෙන අනිත් අයව පහත් කරන සුළු, හෙලා දකින සුළු ස්වභාවය, යටත් කරන සුළු ස්වභාවය, ඊළඟට ගරු කළ යුතු අයට ඒ ගරු කිරීම කියන එක ගුරුවරු වෙන්න පුළුවන්, අත්තම්මල සියල වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්, වෙනත් ආධ්‍යාත්මික උතුමන් වෙන්න පුළුවන්. ඒ ගරු කළ යුතු කාටවත් ගරු නොකිරීම ඒ මාන්නයෙන් හිස උදුම්මගත්තු අයගේ ස්වභාවයක්. දැන් අපි බුදුරජාණන් වහන්සේ කියලා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේටනේ, තථාගතයන් වහන්සේට. අපි ඒ වගේ වචනයක්නේ පාවිච්චි කරන්නේ. හැබැයි අර දැනුම කියන, උගත්කම කියන මාන්නයෙන් මම ගොඩක් දේවල් තේරුම් අරගෙන ඉන්නේ කියන අය ගොඩක් වෙලාවට මං අහන් ඉඳලා තියෙනවා. මම මේ වචනේ මට කියන්න කැමති නැහැ. ඔවුන් කියන විදිහට ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ නම කියන්නේ වහන්සේ කියලා හෝ ගරු කරලා හෝ එහෙම කතා කරන්නේ නැහැ. ඒ කතා නොකරන්නේ ඒගොල්ලෝ හිතනවා තථාගතයන් වහන්සේට වගේම අපිටත් ඒ ඥාණය තියෙනවා. තථාගතයන් වහන්සේගේ දැනුම වගේ නෙමෙයි අපේ දැනුම. නම කියලා තමයි තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාට නම කිව්වොත් ඒක සාමාන්‍ය දෙයක්. මොකද එතුමන් කෙලෙස් සහිත කෙනෙක්. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ බවට පත්වෙච්ච උත්තමයාට නම කියන්න කෙලෙස් සහිත කෙනෙක් කටයුතු කරනකොට ඒකේ අදහස මොකක්ද? ඒකේ අදහස තමයි එයා ඉන්නේ තමන් බුදුරජාණන් වහන්සේටත් වඩා උසස් කෙනෙක් කියන, උතුම් කෙනෙක් කියන, වැදගත් කෙනෙක් කියන, වටින කෙනෙක් කියන මානසිකත්වයට යට වෙලා. එනිසා මා ඔබට යෝජනා කරනවා මේ සෙය්‍යමානය අපි ගරු කළ යුත්තන්ට, ගරු කළ යුතු තැන්වලට, ගරු කළ යුතු දේවල් වලට ගරු නොකරන මට්ටමට අපිව පත් කරන ඉතාම නරක මානසික මට්ටමක්. සමහර වෙලාවට දරුවෙකුට තමන් ධනයෙන්, බලයෙන්, දැනුගත්කමින් ඒ වගේ දෙයකින් ඉහළට යනකොට මේ මාන්නය එන්න පුළුවන්. මේ මාන්නය ඇවිත් අනෙකාව හෙලා දකින්න සුළු තත්ත්වයට, අනෙකාව පහත් කරන සුළු තත්ත්වයට අම්මා තාත්තා වෙන්න පුළුවන් පහත් කරන්න. මොකද හේතුව තමන්ගෙන් දැන් ජීවත් වෙනවා. අම්මා තාත්තට වඩා තමන් අරගෙන තියෙනවා මේ උපාධි. මේ විදියට යම් කිසි කෙනෙක් මාන්නෙන් උමතු වුණාට පස්සේදී එයා හැමෝටම වඩා උසස් කියන හැඟීම, උතුම් කියන හැඟීම එයාට ඇතිවෙන්න තියෙන අවකාශය වැඩි. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා මේ මානය ඔබේ ගාව තේද කියලා ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ මානය ඔබේ ගාව තේද, මම එහෙම කෙනෙක්ද කියලා බලන්න. මම අන් අයව පහත් කරන, මම උසස් කෙනෙක් ලෙස ඔසවා තබා ගන්නට වීර්ය කරන කෙනෙක්ද කියලා තමන් දිහා බලන්න. හැමතිස්සෙම ඒ අවධානය තමන් ගැන යොමු කරන එක හොඳයි. මොකද අර අපි උසස්ය අනිත් අය පහත්ය කියන ඒ මනෝභාවයේ ඉන්න ගියාට පස්සේ
ඒක මතු වෙන්නේ නැති තැනක් නැහැ. ඒක පන්සලේදි මතු වෙනවා, පාසලේදි මතු වෙනවා, වැඩපලේදි මතු වෙනවා, පාරේ තොටේ ගමන් කරද්දි මතු වෙනවා. තමන්ගේ බිරිඳ හෝ සැමියා ගාව මතු වෙනවා තමන් උසස් අනිත් එක්කෙනා පහත් කියන හැඟීම. ඒ තත්වෙට පත් වුණාට පස්සේ ඒ තත්වෙට තමන්ගේ මනස ගියාට පස්සේ අත්ුක්කංසන පරමම්බන කියලා ධර්මයේ එය තවදුරටත් පෙන්වලා දෙනවානේ. තමන් හුවා දක්වමින් අනිකාව හෙලා දකින්න සුළු පහත් කරන සුළු ස්වභාවය. මේක පුද්ගලයෝ ගැන විතරක් නෙමෙයි, මේක ආගම්නේ, ජාතීන්, ඒ මහා ශේත්‍රවලත් මේක ඇදිලා යන්න පුළුවන්. සමහර ජාතියක් හිතන්න පුළුවන් තමන් තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතිය, වැදගත්ම ජාතිය, පවිත්‍රම ජාතිය, ශිෂ්ටම ජාතිය. අනිත් අය අශිෂ්ටයි, අපවිත්‍රයි, ගෝත්‍රිකයි. මේ විදියට මේ තමන්ගේ ජාතිකත්වය ඉහළටම ඔසවල කොඩියක් වගේ අනෙක් අයව පහළටම ඇදලා දාන ස්වභාවයක් ජාතීන් අතර තියෙන්න පුළුවන්. ආගමිකයෝ අතර ඒක එන්න පුළුවන්. ආගමික විශ්වාස මත එන්න පුළුවන්. තමන්ගේ ආගම පිළිබඳව ඇතිවෙන මේ හැඟීම් එක්ක අනෙක් සියලුම ආගම් තලල පෙළල දාන්න ඕනි තරම් පහත් ඒවාය කියන හැඟීම, ඒ සියලු ආගම් චප්ප කරන්න ඕනි කියන හැඟීම එන්න පුළුවන් ආගමික මාන්නෙකින්. තමන් උසස්, තමන් උතුම් කියන හැඟීම කෙනෙකුට ආවොතින් තමන් තමයි ශ්‍රේෂ්ඨම එක යුගයක නේද තමන් මේ තෝරාගත්තු ජාතිය, තමන් මේ වරප්‍රසාද ලත් ජාතිය, එහෙම කියලා ඒ විවිධ සමාජ කණ්ඩායම් විවිධ යුගවල හැසුරුණානේ. මේ විදියට ගත්තහම මේ මානයේ තිබෙන එක රටාවක් තමයි සෙය්‍යමාන. ඒ කිව්වේ තමන් උසස් යැයි හුවා දක්වමින් අන් අයව පහත් යැයි හෙලා දකින, කොන්කරන, අගෞරව කරන, අවමන් කරන, නොසලකා හරින ස්වභාවය. ඔබට මෙත් සිතින් යෝජනා කරනවා, අරයා නම් ඒ වගේ මාන්නයක් තමයි තියෙන්නේ, මෙයාට නම් තියෙන්නේ ඒ වගේ මාන්නයක් තමයි කියලා ගණන් හදන්න යන්නේ නැතුව හොඳට බලන්න තමන්ගේ ගාව කොහොමද මේ මනෝභාවය ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා, වෙන අවස්ථාවන් තියෙද කියලා. මොකද ධර්මය දකින්න ඕනි තමන්ගෙන්. අන් අයගෙන් ධර්මය දකින්න වීරය කරනවා වෙනුවට බුදුදහම යෝජනා කරනවා තමන්ගෙන් ධර්මය දකින්න උත්සාහ කරන්න කියලා, වීරය කරන්න කියලා. දෙවැනි කාරණය සදිසමාන නැත්නම් සදෘශමාන කියලා කියනවා. තමාට වඩා උසස් අය හාද තමා හා සමකොට සිතා යුක්තියට ධර්මයට ගරු කළ යුත්තන්ට අගරු කරන නොනැමෙන ස්වභාවය සදෘශමානයයි නැත්නම් සදිසමානයයි කියලා රේරුකාණේ මහසායන වහන්සේ සටහන් කරනවා තථාගත දහමට අනුව. මේ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමනේ. මොකද්ද? තමන් සමානයි කියලා ගන්න එක. තමන් සමානයි කියලා යම් කිසි කෙනෙක් ගත්තොත් ඊටාම මේ උසස් අය එක්ක දැන් අපි බුදුහාමුදුරුවන්ට අපි සමාන කරගන්න කියනවා. දැන් මම රහත් වෙලා නැහෙනි තවම. මම රහතන් වහන්සේ නමකට මම සමාන කරගන්න ගියෝ. ඊළඟට මේ ගත්තහම දෙවනුවට මම මගේ ගුරුවරුන්ට මම සමාන කරගන්න කියොත් මේ විදියට අපි
අනෙක් අපට වඩා දැනුමෙන් ගුණයෙන් සීලයෙන් මෙයාදී කාරණා වලින් උසස් අයට අපි සමාන කරගෙන හිතන්න මතන්ට ගත්තොතින් හැසිරෙන්ට ගත්තොතින් එතකොට අපි අර ගරු කළ යුතු තැනට දේට ගරු කරන ස්වභාවය අපෙන් බිඳ වැටෙන්න පටන් ගන්නවා. අර දේවදත්ත හාමුදුරුවන්ට එක වෙලාවක එහෙම මානයක් තදින් ආවා. කියන්නේ උන්වහන්සේ අර 500 නමක් බිඳුවලා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බිඳවලා කලකිරවලා මේ ගියානේ ගයා ශීර්ෂයට ගියානේ. එතකොට ඒ 500 නම එකරගෙන එන්ට කියලා භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සමග තවත් 500 නමක් යවුවා. ඉතින් ඈත තියාම සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා උන්වහන්සේලා සමග තවත් භික්ෂුන් වහන්සේලා 500 නමකුත් ආවට පස්සේ දේවදත්ත හාමුදුරුවන්ට පුදුම මාන්නයකින් තමන්ගේ මනස වැහෙන්න ගත්තා. උන්වහන්සේ හිතුවා ස්ථිරවම දැන් මාව සරණ ගිහිල්ලා තමයි මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමත් මේ ඇවිල්ලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ගැන කලකිරිලා. මගේ බුද්ධත්වය දැන් බාරගෙන ඉවරයි ඒගොල්ලොත්. කොච්චර උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තමන් වහන්සේව සමාන කරගත්තද කියනවා නම් අර භාග්‍යවතුන් වහන්සේ සමහර වෙලාවට උන්වහන්සේට වෙහෙස වුණාම කායික වෙහෙසක් රෝගී බවක් ඔය වගේ ප්‍රශ්නයක් තියෙන වෙලාවට භාග්‍යවතුන් වහන්සේ මේ විශේෂයෙන්ම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට හෝ මුගලන් මහරහතන් වහන්සේටනේ මුගලන් මහරහතන් වහන්සේට දේශනා කරනවා මේ මාතෘකාව ඔස්සේ ධර්මයේ දේශනා කරන්න මම ටිකක් විවේක ගන්නම්. ඒ විදියට භාග්‍යවතුන් වහන්සේ එම පනවන අවස්ථා තියෙනවා. දැන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනම අර 500 නමත් එක්ක වැඩම කරපු වෙලාවේ දේවදත්ත හාමුදුරුවොත් ඒ විදියටම සඳහනක් කරනවා ප්‍රකාශනයක් කරනවා. සාරිපුත්ත මට ටිකක් වෙහෙසයි. මම විවේක ගන්නම්. ඔබ වහන්සේ මේ සියලු දෙනාටම අනුශාසනා කරන්න. මං ටිකක් විවේක ගන්නකම්. ඉතින් ඒ විවේක ගන්න එතන මේ සැතපිච්ච දේවදත්ත හාමුදුරුවන්ට නින්ද යනවා. උන්වහන්සේ නැගිටිනකොට අර 500ම සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන් සද්ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ තිබිච්ච වරද අවබෝධ කරගෙන උන්වහන්සේලාත් එක්ක වැඩම කරනවත් එක්ක. හැබැයි උන්වහන්සේ ඒ වෙලාවේ හැස්සුරුනේ ඇත්තටම කිව්වොත් ඒ අර භාග්‍යවතුන් වහන්සේට තමන් සම කරගෙන සදි සමානයකින් තමයි උන්වහන්සේ හැස්සුරුනේ. ඉතින් අපි හරි පරිස්සම් වෙන්න ඕන. අපිට වඩා ගුණවතුන්ට අපට වඩා සිල්වතුන්ට අපි සමාන කරගන්නේ නැතුව ඉන්නේ. ඒක හරි නරක සහ භයානක විපත් අපිට උරුම කරන්න පුළුවන්. අපි අපතරම් ගුණ නැති අයට අපි සමාන කරගන්න ගියොත් ඒක ඇතුලේ අපිට වෙන ලොකුම හානිය දැන් පාපය පැත්තකින් තියමුකෝ. පාපයක් සිද්ධ වෙනවා එවැනි උත්තමයින්ට අපි සමාන කරගන්න යෑමෙන් එක අකුසලයක්. ලොකුම හානිය තමයි මම දකින ඒ සදි සමානය තුලදී අපි අර අපට වඩා උතුම් අය අපට සිද්ධ කරන මඟ පෙන්වීමක්වත් පිළිගන්ට තරම් නම්‍යශීලී ගතියක් අපි ගාව නැති වෙලා යනවා. දැන් ළමයින්ට මේ ටිකක් ශාරීරිකව මහත් වෙනකොට අපේ ළමයින්ට හිතෙන්ට ගත්තොත් එහෙම මේ අම්මා තාත්තා ගැනනේ අම්මා තාත්තා ගැන මේ හැඟීමක් දැන් මම තාත්තගේ උසමයි එයා කොහොමද මේ මට කියන්න දෙන්නේ වගේ
එක්ක තාත්තා පාස් වෙච්ච විභාග ටිකමයි මාත් පාස් වෙලා තියෙන්නේ. අම්මත් O level පාස් මමත් පාස්. දැන් අන්න එහෙම අපේ ළමයි පොඩි දරුවෝ යම් යම් කාරණාවලින් සහතිකවලින් අම්මලා තාත්තලට සම වෙනකොට සහතිකවලින් සම වෙනකොට තමන් අම්මා තාත්තට සමානමයි කියලා එකක් ඔළුවට ගත්තොත් එතන ඉඳලා ඒ දරුවන්ට පැටලෙන්න පටන් ගන්නවා. වරදින්න පටන් ගන්නවා. මම ඒ හින්දා අපේ තරුණ දරුවන්ට විශේෂයෙන් යෝජනා කරනවා ඒ මානය කියන මනෝභාවයේ ඔබ යම් භාෂා දැනුමක් වෙනකොට විභාග කීපයක් ඔබ සමත් වෙනකොට එන්න පුළුවන් ඒ මාන්නය තමන් දැන් සමානයි අරයට සමානයි මෙයාට සමානයි එයයි මායි දැන් දෙන්නම එකයි. එතකොට එන්නේ එයා කවුද මට උපදෙස් දෙන්න වගේ අදහසක් අපි දන්නේම නැතුව අපි හිතන්නේවත් නැති වෙලාවේදී අපේ මනස ආක්‍රමණය කරන්න ගන්න ඔය චෛතසිකය. ඊට පස්සේ අපි අහුම්කම් දීම නවත්තනවා. අපි කතා කරන්න කැමති වෙන්නේ නැහැ. අපි අනිකගේ උපදේශනයක් තවදුරටත් අහන්න සූදානම් නැහැ. ධනයෙන් සමාන වුණාම උගත්කමෙන් සමාන වුණාම ඇඟපත උස් මහත් වෙලා එහෙම භෞතික කයෙන් සමාන වුණාම ඔය ගතිය ගිහිද පැවිදිද එහෙම එකක් නෑ. අපි ඕන කෙනෙකු ගාව ඕක එනවා. එහින්දා සදිසමානය කියන එක සදෘශමානය නැත්නම් සදිසමාන කියන එක අපි ඕනම කෙනෙක් ගාව එන්න පුළුවන් දෙයක්. එහින්දා මම යෝජනා කරනවා බොහොම සැලකිලිමත් වෙන්න. බොහොම කල්පනාකාරී වෙන්න එක ගැන. ගොඩක් කල්පනාකාරී වෙන්න. මේ මනෝභාවය කරන හානිය විශාලයි. සුළුපටු නෑ. අනිත් එක එහෙම අපි තව නරකම දෙයක් තමයි අපි දැන් ලොකු රටවල් වලට අපි සමාන කරගන්න ගියොත් එහෙමනේ. ලොකු රටවල් වලට අපිව සමාන කරගන්න යනවා. එහෙම බලගත්ු ආර්ථිකයක් තියෙන රටවල් වල කරන ඒවා ඊළඟට අපිත් කරන්න පටන් ගන්නවා. එතකොට අපිට ඒවා පටන් ගන්න පුළුවන් වුණාට ඒවා ගෙනියන්න බෑ. මොකද හේතුව ඒ බලගත්ු ආර්ථිකයක් තියෙන රටවල් වල සමහර ඒවා ඒගොල්ලෝ අතිරික්තයෙන් කරන දේවල්. අපිට අතිරික්තයක් නෑ. සමහර වෙලාවට ප්‍රාග්ධනය අපි ඒවට හොයාගන්නෙත් ණය වෙලා. එතකොට ණය වෙලා ප්‍රාග්ධනය හොයාගෙන අපි අන් අයට සමානව අපි මේ පෙන්වන්න ගියොත් එහෙම දේවල්. එතකොට අපි විශාල මේ ආර්ථික දුෂ්කරතාවල රටක් විදියට පැටලෙන්න පුළුවන්. දැන්ටත් පැටලිලා තියෙන ඒ වගේ ෂෝවල කොටස් තමයි. ඒ වගේ අපිට දරා ගන්න බැරි ගොඩක් ඒවා අපි කරලා තියෙනවානේ. අත්‍යවශ්‍ය දේවල් කියලා තමයි ඒවා අපේ ඔළුවට දාන්නේ. එහෙමනේ. එතකොටනේ ඒ අදාළ ලාභ උපයන අයට ඒක අපේ ඔළුවට දාන්නේ නැතුව ඒක කරන්න සමාජ අනුමැතිය ගන්න බෑනේ. එතකොට අපිට මේවා අත්‍යවශ්‍ය නොකර බැරි මේවා නැති වුණොත් අපි ඉවරයි වගේ අදහස් අපිට ඇති කරනවා. හැබැයි ලෝකෙ මහා බලගතු යෝධ ආර්ථිකයක් සහිත රාජ්‍යයන් කරන දේවල් කරන්න යෑමෙන් අපි ගොඩක් අමාරුවේ වැටලා තියෙනවා. එහෙම ගෙවලුත් එහෙම වෙනවා. තමන්ගේ ආර්ථික මට්ටම තමන්ගේ ආදායම් තත්ත්වය ගැන නොසලකා අන් අයට තමන් මනසින් සමාන කරගෙන තමන්ව අනිත් අයට මනසින් සමාන කරගෙන ඒ විදියට තමන් ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට උග්‍ර දරා ගන්න බැරි වාරික සහිත ණය අපි ලබා ගන්නවා. වාහන ගන්න, විශාල ගෙවල් දොරවල් හදන්න. සමහර අය හැමෝම නෙමෙයි. මේ විදියට අපි
ඒ කියන්නේ අන් අයට සමාන කරගන්න තමන් යෑම නිසා ආර්ථිකමය වශයෙන් ලොකු ණයතුරුස්වල පැටලෙන අවස්ථාවල් බොහෝ වෙලාවට තියෙනවා. කියන්නේ දැන් අපේ ඔළුවේ තියෙනවනේ එකක් අර අපේ දරුවෝ අන් අයගේ දරුවෝ ගාව හීනමානයක් ඇති වෙන්න දෙන්න බෑ කියලා අපි ඒ අන් අයගේ දරුවෝ කියන්නේ ගොඩාක් ධනය තියන අයගේ දරුවෝ විදියටම අපි උත්සාහ කරන අපේ දරුවන්ගේ පහසුකම් සම්පාදනය කරන්න. එතකොට ගොඩාක් වෙලාවට වෙලා තියෙන දේ තමයි එක්කෝ ඒ දෙමව්පියන්ට ඒ අන් අයට සමාන කරලා තමන්ගේ දරුවෝ භෞතිකව කෘතිමව නගා සිටවන්න ගිහිල්ලා වෙලා තියෙන දේ තමයි එක්කෝ ණයකාරයෝ වෙලා තියෙන ඒගොල්ලෝ. එහෙම නැත්තම් සමහර අය අපිට පේනවා සමහර තාම වැරදි ක්‍රමෝපායන්ගෙන් මේ තමන්ට අවශ්‍ය කරන විශාල ධනය සම්පාදනය කරන්න පැටලිලා තියෙනවා. සමහර විට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය අලවිය වෙන්න පුළුවන්. ඒ තත්ත්වයට ගියපු අය ඉන්නවා. හැමෝම නෙමෙයි. තමන්ගේ ළමයින්ට හොඳට ඇඳුමක් අන්දලා යන හැමෝම කුඩු විකුණලා නෙමෙයි එක කළා තියෙන්නේ. තමන්ගේ ළමයා වාහනයක මේ ඉස්කෝලේට අරන් යන හැම අම්මා තාත්තම කුඩු විකුණලා නෙවෙයි. ඒ වගේ පහත් කතා කාටවත් කියන්න එපා. හැබැයි සමහර කෙනෙක් තමන්ට දරාගන්න බැරි මට්ටමේ ජීවිතයක් අන් අයගේ කාව තියනව දැකලා ඒකට තමන් සමාන කරගන්න හෝ තමන්ගේ දරුවන් ඒ මට්ටමින් තියන්ට හෝ කෘතිමව දරන වෑයමකදී කියන්නේ තමන්ට නැති ශක්තියක කියන්නේ තමන්ට එහෙම ශක්තියක් නැහැ. හැබැයි කෘතිම වෑයමක් තරනකොට වෙන්න පුළුවන් දේ තමයි තමන් එක්ක අපරාධකරුවෙක් අවනීතික පුද්ගලයෙක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. තාම වැඩි තමන් අවනීතික පුද්ගලයෙකු බවට පත් වෙන්න තියෙන මේ ඉඩකඩ. එක්කෝ තමන් විශාල ණයතුරුස්වල පැටලිලා තමන්ට මේ තරාගන්න බැරි මට්ටමේ ණයවාරිකවල හිරකාරයෙක් වෙලා මුළු ජීවිතයම එපා වෙන තත්වයකට කෙනෙකු ගමන් කරන්න පුළුවන්. ඒ තත්වයට මිනිස්සු වැටලා තියෙනවා. ඒ සදිසමානේ ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා. ඒ කියන්නේ අත්‍යවශ්‍යම දේවල් තෝරගන්න ගිහිල්ලා වෙච්ච දෙයට වඩා ගොඩාක් වෙලාවට ඒ තමන්ගේ යාළුවෝගේ දරුවන්ට ඒ යාළුවෝ දෙන දේවල් දිහා බලාගෙන තමන්ගේ දරුවන්ට දේවල් දෙන්න ගිහිල්ලා එක්කෝ තමන්ගේ යාළුවෝ ගෙවන ජීවිතේ දිහා බලාගෙන තමනුත් ඒ විදිහේ ජීවිතයක් ගෙවන්න ගිහිල්ලා ඒක නාගරික සමාජයද ග්‍රාමීය සමාජයද කියලා නෑ. ඒක සමස්ත මේ ලාංකීය සමාජය ඇතුලේ මේ අනේකාට තමා සමකරගන්ට යෑම නිසා විශාල මේ වැරදිවල සහ විශාල තමන්ට අයහපත් හැසිරීම් වලට වැටිච්ච අය ඉන්නවා. රටත් වැටලා තියෙනවා එහෙම. ඒ වගේමයි පුද්ගලයෝ විදියටත් පවුල් විදියටත් ඒ තත්ත්වයට පත් වෙච්ච අය නැතුව නෙමෙයි. බොහොමයක් ඉන්නවා. මම ඔබට යෝජනා කරන්නේ මේ ධර්ම කාරණා තේරුම් ගන්න කියලා ඔබ ඒ තත්ත්වයට වැටෙන්නේ නැතුව ඉන්න. ඔබ ඒ තත්ත්වයට ඔබ වැටෙන්නේ නැතුව ඉන්න වීරිය කරන්න. මොකද හේතුව අපි එහෙම අනිත් අයට සමාන කරගෙන දඟලන්න යෑමෙන් අපිට තමයි රැවටෙන්නේ එතන. අපිට රැවටෙනවා. අපි ටික දවසක් යනකොට අපිට අමතක වෙනවා අපි මේ බොහොම මේ කෘතිම විදියටයි අපි මේ බැලුම එළියටයි පුම්බලා තියෙන්නේ කියලානේ. මේක අපි මේ බොරු බබල් එකක් මේ අපි හදලා තියෙන්නේ කියලා. ඒක ඇතුලේ මොකක්වත් නැහැ. ඒක හිස් බුබුලක් විතරයි.
භෞතික යමක් ඒකේ නෑ කියන එක අපිට තේරෙනකොට අපිත් අර හදපු මේ බුබුලට අපිත් වසඟ වෙලා ඉවරයි. දැන් එළිය වසඟ කරනවා අපි පොළේ. ඊළඟට අපිත් ඒකට වසඟ වෙනවා. අපිත් වසඟ වෙනවා ඒකට. ඒක ඇත්තක් වගේ අපිත් හිතන්න පටන් ගන්නවා. එතෙන්ට වැටිච්ච රාජ්‍යයන් විනාශ වෙලා තියෙනවා. එවැනි තත්ත්වයන් මත පදනම් වෙලා හිතන්න මතන්න පටන් ගත්ත පවුල් විනාශ වෙලා තියෙනවා. හාමුදුරුවරු විනාශ වෙලා තියෙනවා. තමන්ට නැති දේවල් වෙනත් උත්තමයෝන්ගේ ගාව තිබිච්ච දේවල් වලට තමන්ගේ නැති දේවල් මතු කරලා මේ ඒ සමාන කරගන්නට යෑමෙන් ගොඩාක් හානි කරගත්තු පැවිදි උත්තමයෝ ගිහි භවතුන් ගොඩක් ඉන්නවා. මා ඔබට යෝජනා කරන ඔබ බලන්න. ඔබ කරමින් ඉන්නේ මොකක්ද කියලා. මම මේ දේශනාව කරද්දිම මම මා දිහා බලනවා. මම ඒකද කරගනිමින් ඉන්නේ. මං අන් අයට සමාන කරගන්න යනවද මාව? මං අන් අයට සමාන කරගෙන මං ගැන තක්සේරු වලට එමින් ඉන්නවද? මම නිරීක්ෂණය කරනවා මාව. මා ඔබට යෝජනා කරනවා ඔබව නිරීක්ෂණය කරන්නනේ. ඔබව නිරීක්ෂණය කරන කෙනෙක් වෙන්න. ඔබ මොකක්ද කරන්නේ කියලා. එතකොට ඔය ගොඩාක් අපේ මනසේ තියෙන මේ අසහනයන් අතෘප්ති ඔය ගොඩක් ඒවා ඉවරයි. ගොඩක් ඒවා ඉවරයි. අපිට ඔය අපි හදාගත්ත සිහින ලෝකවලින් එළියට බහිනකොට ටික ටික ගොඩක් මනසේ තියෙන විඩාවන් ඉවරයි. මේ ඔක්කොම විඩාවන් තියෙන්නේ පීඩාකාරී බව තියෙන්නේ අපි හදාගත්තු මනෝරාජ්‍යවල දිගටම අපිට ඉන්න බැරි වෙනකොට. මොකද එහෙම බොරුවට කෘතිමව ගොඩනගපු එකක දිගටම ඉන්න බෑනේ. ඒක ඉන්න බෑ. ඒ නිසා ඒක දිගටම ඉන්න බැරි වෙනකොට අපි ලොකු පීඩාවකටපත් වෙනවා. ඒ කියන්නේ බොරුවක කොහොමද දිගටම ඉන්නේ? බොරුවක දිගටම ඉන්න බෑ. ඒකේ අපි එක වෙලාවක මේ නිරාවරණය වෙනවා. අපි එලිදරව් වෙනවා. ඒක එළියටත් එලිදරව් වෙනවා අපිටත් අපිව එලිදරව් වෙන්න පටන් ගන්නවා එක තැනකදී. භයානක දේ සමහර වෙලාවට අපිට අපිව එලිදරව් වෙනකොට ගොඩාක් එළියේ අයට අපි එලිදරව් වෙලා ඉවරයි. ඒක තමයි භයානකම දේ. අඩුම අනිත් අයට කලින් අපිට අපිව එලිදරව් වුණොත් අපි ඉන්නේ මිත්‍යාවක. අපි අපිටම රැවටිලා මේ ඉන්නේ ලොකු මානසික ව්‍යාධි තත්වයකට අපි ගමන් කරලා ඉන්නේ කියලා අපිට ඒක එලිදරව් වෙන්න කලින් බාහිර අයට අපිව එලිදරව් වුණොත් ඊට පස්සේ අපිට නැවත යථා තත්ත්වයට ඇවිල්ලා හරි සමාජයේ ඉන්න එක හරි දුෂ්කර කාරණයක් වෙනවා. මොකද ඒ වෙනකොට අපිව අනිත් අය දැනගෙන ඉවරයි. ඊට පස්සේ අපි මහ පොළවට ආවත් ඇත්තම තත්ත්වය තේරුම් අරන් අපි මේ ජීවත් වෙන්න පටන් ගත්තත් හරි දුෂ්කරයි. ඒ ඔවුන්ගේ ඔළුවේ අපි ගැන හැදිච්ච චිත්‍ර තියෙන ගොඩක්. එතකොට කාගේවත් චිත්‍ර වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. නමුත් යථාර්ථය තමයි ඒක. හින්දා හොඳට මේවා තේරුම් ගන්න උත්සාහ කරන්න. සදිසමානයේ තියෙන භයානකකම්. තමන්ට නැති දේවල් අපි මේ අන් අයගේ ගාව තියෙන උතුම් දේවල් එක්ක අපි යම්කිසි ආකාරයකට සංසන්දනය කරලා අපි සසඳලා උතුමන් එක්ක ගුණවතුන් එක්ක සිල්වතුන් එක්ක වෙනත් ආර්ථික හෝ අධ්‍යාපනිකව හෝ මොකක් හෝ ශේෂ්ත්‍රයක තමන්ට වඩා උසස්ස එක්ක අපි සංසන්දනය කරගන්නට යන එකේ තියෙන බරපතලකම අපි වටහා ගන්න ඕන. බරපතලකම වටහා ගන්න ඕන.
ඒක වටහා ගත්තේ නැතොත් අපේ මනෝව්‍යාධි වල පැටලිලා නවතින්නේ. මානසික රෝගීන් වෙනවා අන්තිමට. ඒ සතිසමානයේ උපරිමය මානසික රෝගී තත්වයකට කෙනෙක් පත් වෙන්න පුළුවන්. නේ. හින්දා හොඳට මේවා අවබෝධ කරන් ජීවත් වෙන්න. සතිසමානය හරිම හානිකර දෙයක්. හරිම හානිකර දෙයක්. ඊළඟ තුන්වෙනි කාරණය තමයි තමා විසින්ම තමා පහත් කොට සිතා ගරු නොකළ යුත්තන්ටද ගරු කරන අයුක්තියට අධර්මයට නොනැමිය යුත්තාට නැමෙන නොවැන්ද යුත්තාට වඳින ලාමක ගතිය හීනමානයයි. දැන් බලන්න නේද සමහර වෙලාවට අර තමන් විසින්ම තමන්ව පහත් කරගන්න යනවනේ. එතකොට වෙන්නේ අර ගරු නොකළ යුතු අයටත් ඒ තමන්ගේ හීනමානය ඇතුලේ අනවශ්‍ය ගෞරවයක් ලබා දෙන්න යනවා. අනවශ්‍ය ගෞරවයක්. දැන් අපි කාට හරි ආයුබෝවන් කියන එකයි හතර ගාතේ දාලා වඳින එකයි එක දෙකක් නේ ඇත්තට. දැන් අපි වඳින එක අපි තුනුරුවන්ට අපි වන්දනාමාන කරනවානේ. දෙමව්පියන්ට අපි වන්දනාමාන කරනවා. අපි අත්තම්මට සියට ගුරුවරුන්ට අපි වන්දනාමාන කරනවා. ඒවා එක කමක් නෑ. හැබැයි මේ තාම මේ ඒ වගේ වන්දනාවක් ලබන්ට මොකක්වත් හේතුවක් නැති. කිසිම හේතුවක් නැති මිනිස්සුන්ට අපේ සමාජයේ වන්දනා කරනවානේ. දැන් උදාහරණයක් ගත්තොත් මම සමහර ලාවට රාජ්‍යයේ ප්‍රතිපාදන වලින් පාසලට මොකක් හරි දෙයක් ලැබෙනවා. ඒ රජයේ ප්‍රතිපාදන කියන්නේ අපේ බදු මුදල්. එතකොට ඒ ප්‍රතිපාදන වලින් කම්පියුටර් යුනිට් එකක් හම්බ වෙනවා අපේ ඉස්කෝලේකට කියලා හිතන්න. ඒක විවෘත කරන්න එනවා ඒ පළාතේ മന്ത്രിලා ඇමතිලා ඒගොල්ලෝ එනවා. එනකොට අර ගොඩක් කාලවට විදුහල්පතිතුමන්ලා තුමියන්ලා ගුරුවරු අර ළමයින්ට දෙනවා බුලත් තුරුළු දීලා වන්දනවා. අර මහා පාරෙම දන ගහලා ගේට්ටුව ගාවම දන ගහලා වන්දවනවා. ඒකේ මේ වැඩිහිටියන්ට ගරු කිරීම කියලා බුලත් තුරුල්ලක් දීලා ආයුබෝවන් කිව්වම මං හිතන්නේ ඇති. එහෙම මේ දකින මිනිහට දන ගහ වන්දනාමාන කරවන්න එච්චර හීනමානයක් ඒ වගේ අය ගාව අපි හදවන්න හොඳ නැහැ. අපි වන්දනාමාන කරන වෙන හේතු තියෙනවා කෙනෙකුට. මේ අපේම සල්ලි වලින් මොනවා හරි ටිකක් දීපු වෙලාවටත් වඳින්න අපි හිඟන්නෝද? හිඟන්නවත් එහෙම මේ අපි දෙයක් දුන්නා කියලා අපිට වැඳ ඉන්න ඕනද? ඒ නිසා ටිකක් අපි විශේෂයෙන්ම අපේ දරුවෝ ලව්වා අපි වන්දවන්නේ කාටද? වඳින්න පුරුදු කරන්න ඕන කාටද? නැත්තේ කාටද? මේ බලයක් තියෙන ඕනම මිනිහෙකුට වඳින්න ඕනද අපි? ඒක ගැන ඔබ හිතන්න. දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒගොල්ලෝ ඉතින් වැඩි හිටියෝනේ. ඉතින් මම ඔබට කියනවා ඒව ගැන හිතන්න කියලා. ඉතින් ඒ කට්ටිය වයසින් වැඩි කියලාම වඳින්න ඕනද? ඒකටම වඳින්න ඕනද? ඉනිසා ඒගොල්ලොන්ට කරු කරන්න පුළුවන් වෙන විදියකට ආයුබෝවන් කියන්න පුළුවන්. අම්බුලත් උරුල්ලත් දෙන්න පුළුවන්. ඒ වගේ එක තලවල අපේ ළමයෙකුට හීනමානේ හදවන්න හොඳ නැහැ. අපි අම්මා තාත්තට වඳින එක, ගුරුවරුන්ට වඳින එක, අත්තම්මට සීයාට, තුනුරුවන්ට වඳින එක ඒවයි අපි හේතු කියලා දෙනවා. ඇයි යාලට වඳින්න ඕනි කියලා. හැබැයි මේ අනවශ්‍ය තරම් ඒක කෙනෙකු ලව්වා කරවන්න යෑමෙන් ඒක ඒ ළමයින්ට පවා නරකක් අයහපතක් සිද්ධ වෙනවා.
දකින මිනිහට වඳින්න යෑම. හිස නම ආචාර කරන්න පුළුවන්. හිස නම ආචාර කරන්න පුළුවන්. ඒක අවශ්‍යයි. ඒක කළ යුතුයි. ඒත් අපි මේ අර යම්කිසි ධන බලයක්, නිල බලයක්, ඒ වගේ දේවල් වලට වන්දනා කරවන්න ඕනි කියන තත්ත්වයට ගියොත් එතකොට ඒ වන්දනාවක තියෙන අර්ථාන්විත බව, උතුම් බව, ඒකේ වටිනකම ඒක නැති වෙලා යනවා. ඒක නැති වෙලා යනවා. අපි මේ බුදුන්ට වඳින්න නලලට ගන්න අත් දෙක, අපි මේ අත් දෙක එහෙම නලලට ගන්න ඊට සුදුසු ගාවල්. දැන් නැත්තම් රේරුකාණේ ස්වාමීන් වහන්සේ මේවා යෝජනා කරයිදනේ. කොච්චර සිල්වත් ගුණවත් හොඳටම ධර්මඥානෙ තිබිච්ච උතුම් ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ඍජුවම කියනවනේ, නොනැමිය යුත්තාටත් නැමෙන මිනිහෙක් හැදෙනවා. හීනමානෙ වැඩි වුණා. හීනමානෙ හැදුවොත් නොවැඳිය යුත්තොන්ටත් වඳින අය හැදෙනවා. හීනමානෙ ඇති කරොත්, හීනමානෙ ඇති වුණොත්. දැන් බලන්න අර දුප්පත් මිනිස්සුන්ට ආධාර උපකාර ලබා දෙන වෙලාවල් වල වයසක අම්මලා තාත්තලා අත් දෙක එක්කව කරලා පොඩි මේ තරුණ වියේ ඉන්න සමහර අයට වන්දනා කරනවානේ. බඩු මල්ලක් දෙනකොට ඒවා දෙනකොටනේ. ඒවා අපි වහාම ඒ හීනමානේ ඇති නොවන විදියට අපි හැසිරෙන්න ඕන. ඒ මිනිස්සුන්ගේ ඔළුවට ඒ ගියපු හීනමානේ තමයි ඒ එළියට එන්නේ. ඒ රුපියල් 1000ක 2000ක බඩු මල්ලක් දෙනකොට නැත්තම් වයසක අත්තම්මා කෙනෙක් තමන්ට වඩා ගොඩාක් බාල මුණුබුරෙක් මට්ටමේ මිනිබිරියක් මට්ටමේ මිනිස්සෙකුට අත් දෙක එකතු කරලා වඳින්න තත්වෙට එන්නේ කොච්චර ලොකු හීනමානයක් ඇති කළද? නැති බැරි කම ඇතුලේ. ඒ කෙනෙකුට විශාල ආර්ථික හයියක් නැහැ කියන එක එයා හීනමානෙන් පෙළෙන තත්වයකට පත් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ එයා යම්කිසි කෙනෙක් ටයිකෝඩ් දාන රස්සාවක් නොකරනවා කියන එක, AC කරපු කාමරයක ඉඳන් රස්සාවක් නොකරනවා, එයා රස්සාව කරන්නේ නගර සභාවේ කුණු ගෙනියන ලොරිය කියන එක මත, එහෙම මිනිස්සෙකුට හීනමානයක් ඇති කරන්න හොඳ නැහැ. දැන් අපි මේ පන්සලට එනම කුණු ගෙනියන්න මේ වාහනේනේ. ඒ මිනිස්සු අපිට පාරේදී හමු වුණොත් නිකන් හරි අපි උදේක නම් ඔහයෝ ගොසයිමස් කියලා අපි කියනවානේ. සුබ උදෑසනක් කියලා අපි කියනවා කවුරු. ඒගොල්ලොත් අපිට කියනවා. ඒගොල්ලෝ කාටවත් මේ කුණු ගෙනියන්න ආවා කියලා හීනමානයක් නැහැ. ඒක යාගේ රස්සාව. තව එක්කෙනෙක් ගොවිතැන් කරනවා. ඒකත් එයාගේ රස්සාව. තව එක්කෙනෙක් ලොරියක් කෙලවනවා. ඒකත් එයාගේ රස්සාවක්. තව එක්කෙනෙක් විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. ඒකත් එයාගේ රස්සාවක්. දැන් අපේ රටවල් ඇතුලේ අර තියෙන නරකම දෙයක් තමයි ඒ රස්සාව, තනතුර, යන වාහනය, ඒවා මත කෙනෙකුට මාන්නෙකුත්, ඒව නැති මිනිහට හීනමානෙකුත් ඇති වෙන විද්‍යයටම තමයි ඒ ක්‍රමේ හැදිලා තියෙන්නේ. මේ කොච්චර කියලා දුන්නත් ඒකම තමයි යන්නේ. ඒකම තමයි යන්නේ. ඒක නැති කරන්න පුළුවන් කාටද? යාන වාහන තියන අයට. ධනය බලය තියෙන මිනිස්සුන්ට තමයි ඒ ගතිය නැති කරවන්න පුළුවන් සමාජයෙන්. ඉතින් වාහනයට සලකන්න එනකොට, ඒවට වඳින්න එනකොට, ඒවට දෙකට නැමෙන්න එනකොට ඒක කෙලින් කියන්න ඕන තියෙන මිනිස්සු. ඔයා මගේ වාහනේ මත බලලා ඔයා මට ගරු කරන්න හෝ වඳින්න එන්න එපා කියලා. ඔයාට වාහනයක් නැති වුණාට මට වාහනයක් තිබුණාට වාහනයක් තියෙන එකෙන් මම උසස් මිනිහෙක් වෙන්නේ නැහැ කියන එක වාහනේ තියෙන මිනිහම කියලා දුන්නොත්, ලොකු තනතුරක ඉන්න මිනිහම අනිත් මිනිහට කියලා දුන්නොත් මේ ගෞරවය කියන එක වෙන තැනකින් එන්න ඕනි කියලා මතක තියාගන්න. සමාජ පොඩ්ඩක් හරි වෙනස් වෙනවා. චුට්ටක් හරි වෙනස් වෙනවා. නැත්තම් වෙන්නේ හැම තිස්සෙම අර භෞතික සම්පත්තිකෙන් තමන් අඩුය කියන එක මත විශාල හීනමානයකින් මිනිස්සු පෙළෙන්න පටන් ගන්නවා. ඒ හීනමානය අන්තිමට නවතින්නේ කොහෙද?
මහා ඊර්ෂ්‍යාවක් වෙලා. මහා ක්‍රෝධයක් වෙලා ඔය හීනමානය ඇති කරන්න එපා. ඊළඟට ඒ හීනමානෙම තමයි තමන්ට එරෙහි ඊර්ෂ්‍යාවක් විදියට පෙළ ගැහෙන්නේ. ඒ කියන්නේ අපි දිගටම කෙනෙකු පහත් කරමින් එයා පහත් කෙනෙක් කියලා එයාගේ ඔළුවට තදින් කාවැද්දුවොත් මතක තියාගන්න ඊළඟට එයාට යම්කිසි වෙලාවක ඒ තමන් පහත් කියලා තමන්ට කාවද්දපු මිනිහගේ සම්පත් ගැන දේවල් ගැන විශාල ඊර්ෂ්‍යාවක් එන්න පුළුවන්. ද්වේෂයක් එන්න පුළුවන්. මේ දේවල් නිසා තමයි මාව මෙතන පහත් මිනිහෙකුනේ කියන දේවල් එක්ක ගැටුම් එන්න පුළුවන්. හරි භයානක සමාජ විපත්ති උදා කරයි. භයානක සමාජ විපත්ති උදා කරයි. එනිසා මේවා හොඳට බුද්ධිමත්ව කල්පනා කරන්න මේ සිතුවිලි එක්ක අපේ එච්චර මේ කල්පනාකාරීව වැඩ නොකරොත් එහෙම මේවා මහා විස මහා ගිනි කඳු වෙලා නවතින සිතුවිලි මේවා. මේ චූටි මේ මනෝභාවයක් ලෙස කෙනෙකුගේ මනසේ ඇතිවෙන චූටි සිතුවිල්ලක් වෙන්න පුළුවන් ආරම්භය. හැබැයි ඒක මහා ගිනි කන්දක් වෙලා ඊර්ෂ්‍යාවෙන් පලාතක් ලෝකයක් රටක් දවන දේවල් බවට දවසක පත් වෙන්න පුළුවන්. ඒ හීනමානේ ඇති වෙන්න දෙන්න හොඳ නැහැ කෙනෙකු ගාව. ඒක ඇති වෙන්න දෙන්න හොඳ නැහැ. කෙනෙක් ඒක ඇති කරගන්න තත්වයකට වැටෙනවා නම් අපි යාට ඒක ඇති නොවන තත්වයට අපි යාට මඟ පෙන්වන්න. උදව් කරන්න ඕන. යාගේ බුද්ධිය දියුණු කරවන්න ඕන. රස්සාව මත, ඇඳුම මත, පොකට්ටුවේ තියෙන සල්ලි ප්‍රමාණය මත කිසි මිනිහෙක් උසස්ව පහත් වෙන්නේ නැහැ කියලා දෙන්න ඕනේ. එනිසා මා මෙන්න මේ කරුණු තුන සෙය්‍යමාන, සතිසමාන, හීනමාන කියන මානයන් තුන පිළිබඳව අද මේ සංවාදයේදී ඔබ ඉගෙනගත්තු දේවල් ඔබගේ ගාව නිරීක්ෂණය කරන්න කියලා තමයි මම යෝජනා කරන්නේ. ඔබගේ ගාව නිරීක්ෂණය කරන්න. මේවා ඔබගේ ගාව තියේද කියලා බලන්න නේ. ඔබගේ ගාව තියේද කියලා බලන්න. ඔබගේ සිතේ මේවා ඇති වෙලාද කියලා හොඳට නිරීක්ෂණය කරන්න. අපිට මාන්නය ගැන තව ගොඩාක් දේවල් සාකච්ඡා කරන්න තියෙනවා. හෙටත් මේ වෙලාවට සද්ධර්ම දේශනාවක් පවතිනවා. රාත්‍රී 7ට ජපානයේ වෙලාවෙන්. ලංකාවේ වේලාවෙන් හවස 3:30ට. ඔබට පුළුවන්කම තියෙනවා මේ වගේ තවත් වටින දේශනාවක් සමග එකතු වෙන්න. ඇත්තටම හෙට දවසෙත් මාන්නයේ තව ප්‍රභේදයක් අපි සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. ඉතින් අද මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ කළේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ජීවත් වෙන අපේ සදහවත් දායක පින්වතුන්ගේ ආරාධනාවෙන් ඒ විශේෂයෙන්ම ඒ මව්පිය දෙදෙනා තරුණ ළමයි ඒගොල්ලෝ මදුෂිකා වෙදාරච්චි මහත්මිය ධනුෂ්ක ගුණසේන මහත්මාණන් ඒ දෙන්නගේ ආදරණීය පුතුණුවන් යුවීන් අනුසස් පුතුණුවන්ට ආශිර්වාද කරමින් නිරෝගී සුව පතමින් දීර්ඝායුෂ සහ යහපත ප්‍රාර්ථනා කරමින් තමයි අම්මා තාත්තා දෙන්න මේ උතුම් පින්කම මේ විදියට සංවිධානය කළේ. බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කරද්දී දෙපාර්ශවයේම ආදරණීය වෙදාරච්චි පවුලේ වගේම ගුණසේන පවුලේ ඒ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට ඒගොල්ලොන්ගේ දුවදරුවන්ට වගේම විශේෂයෙන්ම පින්කම සිද්ධ කරගන්න ඉතාලියේ ජනනී මහත්මිය එතුමිය සම්බන්ධීකරණය කළා. අපේ පින් කටයුතු වල වරින් වර දායකත්වය අරගෙන කටයුතු කරන දායිකාවක් එතුමිය සම්බන්ධීකරණය කළා. ඒ ඇත්තන් හැම දෙනාටමත් බණහපු ඔබටත් ආශිර්වාද කරමින් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් ඔබ මේ දේශනාව ශ්‍රවණය කළා. රැස් වෙච්ච සියලුම පින් කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය යුවීන් අනුසස් පුංචි පුතණුවන්ට ලැබේවා.
අනාගතය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අධ්‍යාපනික අතින් ඒ දරුවාගේ ජීවිතය ඉදිරියේ දිනෙන් දින දියුණුවටමපත් වේවා. ඒ තරුණ දෙමව්පිය දෙපළට වගේම ඒ අයගේ ආදරණීය මව් දෙමව්පියන්ටත් ලංකාවේ ජීවත් වෙන මේ වසංගත කාලේ කිසිම කරදරයක් බාධකයක් නොවේවා. බණ අහපු ඔබටත් මේ වසංගත තත්වයෙන් කිසිම කරදරයක් නොවේවා. ලෙඩ ඇඳක ඉඳන්නම් ඔබ බණ අහන්නේ, ඔබ නිරෝගී වේවා. ඔබගේ ආදරණීයයෙක් මේ වෙලාවේ අසනීප වෙලා ඉන්නම නම් ඒ සියලු දෙනාටමත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. මේ දේශනාව ශ්‍රවණය කරපු අපේ පූජනීය පින්වත් ස්වාමින් වහන්සේලාට, ඒ වගේම අපේ මේ සේනාසනය කනගවස්සුගත භාවනා මධ්‍යස්ථානය ඇතුළු මේ සේනාසනයන්ගේ ආධිපත්‍ය හොබවන අපේ සහෝදර හුරුළු නිකවැවේ සුදම්ම සාමින් වහන්සේටත්, කනගවස්සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර පූජනීය අපේ සද්ධාවාස ස්වාමින් වහන්සේටත්, සුදම්ම සාමින් වහන්සේට සහ සද්ධාවාස ස්වාමින් වහන්සේටත් සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා. සියලුම දෙවිවරු ඔබත්, රටත්, සමස්ත ජනතාවත්, ලෝකයත්, ලෝකවාසීනුත් සතාසීපාවත් ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරු මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම පින්කම සිද්ධ කරපු ඒ වෙදාරච්චි පවුලේ දියණිය, ගුණසේන පවුලේ පුතුණුවන් ඇතුළු කොට ඒ පවුල්වල නමින් කවුරු හරි මිය ගියා නම් ඒ හැම දෙනාටමත්, බණ අහපු ඔබේ නමින් මේ වසංගතය නිසා කවුරු හරි මිය ගියා නම් ඒ හැම දෙනාටමත්, ලංකාවාසී, ලෝකවාසී මේ වසංගතයෙන් මිය ගිය සියලු දෙනාටත් මේ පින් අත්වේවා. උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්ට මේ පින උපනිශ්‍රය ධර්ම බවට පත්වේවා. සාදු සාදු සාදු. අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා. සාදු සාදු සාදු.